සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරුදේවෝත්තම වූ කල්යාණ මිත්‍ර වූ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැම දෙනාගේ ගෞරවාදර නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, විදර්ශනා ධර්මදේශනා මාලාවේ තවත් ඊ타මත්ම සුවිශේෂී දේශනාවක් අපි මේ ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. පින්වත්නි, අද මේ ඔබට කියා දෙන දේශනාව ඔබ ඊ타මත්ම සාවධානව ශ්‍රවණය කළ යුතුයි. මොකද මේ දේශනාවේ වචනයක් පාසා ඔබ ඊ타මත්ම හොඳින් ශ්‍රවණය කළොත් තමයි ඔබට මේ ධර්ම දේශනාව තේරෙන්නේ. ඔබට මේ දේශනාව අසංගනකොට මේ දේශනාව කොයිතරම් වැදගත්ද කියලා තේරෙයි අපිට මේ නිවන් මඟ දියුණු කරගෙන යාමේදී. බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ ද්වේකෝ භික්කවේ පච්චයා සම්මාදිට්ඨියා උප්පාදාය. මහණෙනි, මේ සම්මාදිට්ඨිය උපදින්න හේතු දෙකක් බලපානවා. ද්වේමේ භික්කවේ පච්චයා සම්මාදිට්ඨියා උප්පාදාය. සම්මාදිට්ඨිය උපදින්න හේතු දෙකක් බලපානවා. පරතෝච ගෝසෝ යෝනිසෝච මනසිකාරෝ. පරතෝච ගෝසෝ කියලා කියන්නේ අනුන්ගෙන් එන ශබ්දය. ගෝස කියලා කියන්නේ ශබ්දය. ඒ කියන්නේ බාහිරින් ලැබෙන ඒ ධර්මය. පරතෝච ගෝසය. ඒතර මේ පරතෝච ගෝසය කියලා කියන්නේ අපිට භාග්‍යතුන් වහන්සේගෙන් ලැබෙන ධර්මය. බුදුරජාණන් වහන්සේගෙන් ලැබෙන ධර්මය. ඒතර බුදුරජාණන් වහන්සේගෙන් තමයි මේ ධර්මය ලැබෙන්නේ. පරතෝච ගෝසය. ඒතර ඔබත් බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයෝ, අපිත් බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයෝ. ඒතර අපිට සියලු දෙනාටම භාග්‍යතුන් වහන්සේගෙන් තමයි මේ ධර්මය ලැබෙන්නේ. ඒක තමයි පරතෝච ගෝසය. දෙවෙනි එක තමයි යෝනිසෝ මනසිකාරය. අභ්‍යන්තරිකව අප තුළ ඇති වී යුතු අංගය තමයි යෝනිසෝ මනසිකාරය. ඒතර මෙන්න මේ දෙක ලැබුණාට පස්සේ තමයි, ඒ කියන්නේ පරතෝච ഘോഷයත් යෝනිසෝ මනසිකාරයත් කියන දෙකෙන් තමයි සම්මාදිට්ඨිය උපදින්නේ. අනේ එතන සම්මාදිට්ඨිය උපදවා ගැනීමනේ අපිට මේ ධර්මයේ තුලින් කරන්න තියෙන්නේ. දෘෂ්ටිය පිරිසුදු කර ගැනීමනේ ධර්මයේ තුලින් අපිට කරන්න තියෙන්නේ. ඒතර දෘෂ්ටිය පිරිසුදු වුණාට පස්සේ, අපි දැක්ම පිරිසුදු වුණාට පස්සේ නිවන් මඟ දියුණු වෙනවා. ඒ කියන්නේ සම්මාදිට්ඨිය ඇති වුණා කියලා කියන්නේ, සම්මාදිට්ඨියට පත් වුණා කියලා කියන්නේ, එතනින් පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. යම් කිසි සම්මාදිට්ඨිය ඇති කරගත්තොත් එහෙම, සම්මාදිට්ඨියට පත් වුණොත් එහෙම, එයාට බාහිර කියන පරප්‍රත්‍ය රහිතව නිවන් මඟ දියුණු කරගන්න පුළුවන් කියලා. පරප්‍රත්‍ය රහිතව මේ මාර්ගය වඩන්න පුළුවන් කියලා සම්මාදිට්ඨියට පත් වීම තුළ.
සම්මාදිට්ඨිය කියලා පත් වුණා කියන්නේ සෝතාපන්න වුණා. ඒ සෝතාපන්න වීම තුළ සෝතාපන්න වුණොත් යම්කිසි කෙනෙක් එයාට පරප්‍රත්‍ය රහිතව ධර්මය දියුණු කරගන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේම දේශනා කළා. එහෙනම් අන්නේ සම්මාදිට්ඨිය උපදින්න අර කාරණා දෙක, ඒ ප්‍රත්‍ය දෙක බලපාන්නේ. එතකොට ඔබ තේරුම් ගත යුතුයි භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අපිට අහන්න ලැබෙද්දී, මේ සූත්‍ර දේශනාව ඔබට අහන්න ලැබෙද්දී, රහතන් වහන්සේලා වදාළ ධර්මය ඔබට අහන්න ලැබෙද්දී ඔබ හැම වෙලාවෙම සිතන්න ඕනි ඒක මට සම්මාදිට්ඨිය උපදව ගන්න උපකාරයක් වෙනවා කියලා. සම්මාදිට්ඨිය උපදව ගන්න. ඒත් සම්මාදිට්ඨිය උපදුනොත් හරි. දෘෂ්ටිය පිරිසුදු වුණොත් හරි. එතකොට අපිට පුළුවන් නිවන් මඟ දියුණු කරගන්න. ඉතින් පින්වත්නි, අද ඔබට මා කියා දෙන්නේ මජ්ක්‍ධිම නිකායේ දෙවෙනි පොත් වහන්සේ තුල අඩංගු උතුම් සූත්‍ර දේශනාවක්. මේ සූත්‍ර දේශනාවේ නම මහා මාළුන්කිය සූත්‍රය. මේක තාමත්ම සුවිශේෂී ගැඹුරු දේශනාවක්. සැබවින්ම මේ දේශනාව ගැඹුරුයි. ඒක නිසා ඔබ මේ දේශනාව සෑම වචනයක්ම අපත යන්න දෙන්නේ නැතුව සෑම වචනයක්ම ඔබ සාවධානව ශ්‍රවණය කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ මේ උතුම් දේශනාව දේශනා කරන කාලේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමේ. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා අමතලා මෙන්න මේ විදිහට දේශනා කරනවා. අහනවා බුදුරජාණන් වහන්සේ. ධාරේත නෝ තුම්හි භික්කවේ මයා දේශිතානි පංචෝරම්භාග්‍යානි සංයෝජනානීති. මහණෙනි, මම පංච ඕරම්භාගීය සංයෝජන ධර්ම දේශනා කරලා තියෙනවා කියලා ඔබ දරාගෙන ඉන්නවද? ඔබට මතක තියාගෙන ඉන්නවද කියලා ඇහුවා. ඒතර අපේ සාමාන්‍ය හුරු පුරුදු වචනයක් නේද මේ සංයෝජන ධර්ම කියන එක. ඒතර සංයෝජන ධර්ම 10ක් තියෙනවනේ. ඒ 10න් මුල් පහට කියනවා ඕරම්භාගීය සංයෝජන කියලා. ඊළඟ පහට කියන්නේ උද්ධම්භාගීය සංයෝජන කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙතන අහන්නේ භික්ෂුන් වහන්සේලාගේ, මහණෙනි, මම ඕරම්භාගීය සංයෝජන ධර්ම පහක් දේශනා කරලා තිනවා කියලා ඔබ දරාගෙන ඉන්නවද කියලා, මතක තියාගෙන ඉන්නවද කියලා. එහෙම ඇහුවට පස්සේ මෙතන හිටියා මාළුන්කී පුත්ත කියලා ස්වාමීන් වහන්සේ නමක්. මේ මාළුන්කී පුත්ත ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට උත්තර දෙනවා, අහංකෝ භන්තේ ධාරේමි භගවතා දේශිතානි පංචෝරම්භාග්‍යානි සංයෝජනානීති. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ඕරම්භාගී සංයෝජන ධර්ම පහ ගැන දේශනා කරලා තිනවා කියලා මට මම මතක තියාගෙන ඉන්නවා කියලා. ඉන්පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා, යථාකතම් පන ත්වං මාළිග්ග පුත්ත ධාරේසි මයා දේශිතානි පංචෝරම්භාග්‍යානි සංයෝජනානීති. මාළිග්ග පුත්ත, ඔබ කොයි විදිහට දරාගෙන ඉන්නේ? මම මේ පංචෝරම්භාගී සංයෝජන ධර්ම දේශනා කරලා තිනවා කියලා ඔබ කොයි විදිහට දරාගෙන ඉන්නේ කියලා බුදුරජාණන් වහන්සේ ඇහුවා. ඉන්පස්සේ මාළුන්ගේ පුත්තු ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා, සක්කාය දිට්ඨින්කෝ අහං භන්තේ භගවතා ඕරම්භාගියන් සංයෝජනං දේශිතං ධාරේමි. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සක්කාය දිට්ඨිය කියලා සංයෝජන ධර්මයක්, ඕරම්භාගී සංයෝජන ධර්මයක් දේශනා කරලා තිනවා කියලා මට මතක තියාගෙන ඉන්නවා මම. ඉන්පස්සේ විචිකිච්ඡංකෝ අහං භන්තේ භගවතා ඕරම්භාගියන් සංයෝජනං දේශිතං ධාරේමි. ස්වාමීනි, විචිකිච්ඡාව කියලා ඕරම්භාගී සංයෝජන ධර්මයකුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තිනවා කියලා මම දරාගෙන ඉන්නවා. ඊට පස්සේ සීලබ්බත පරාමාස කියලා සංයෝජන ධර්මයකුත් ඕරම්භාගී සංයෝජන ධර්මයකුත් දේශනා කරලා තිනවා කියලා මම දරාගෙන ඉන්නවා. ඊළඟට කාමච්ඡන්දං, සාමාන්‍ය අපි ඉගෙන තියෙන කාමරාග කියලා. කාමරාග කියන්නේ කාමච්ඡන්දය කියන්නේ එකමයි. මෙතන තියෙන්නේ කාමච්ඡන්දං කෝ අහං භන්තේ භගවතා ඕරම්භාග්‍යං සංයෝජනං දේශිතං ධාරේමි. ස්වාමීනි, කාමච්ඡන්දය කියලා ඕරම්භාගී සංයෝජන ධර්මයකුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තිනවා කියලා මම දරාගෙන ඉන්නවා. ඊට පස්සේ ව්‍යාපාදංකෝ අහං භන්තේ භගවතා ඕරම්භාග්‍යං සංයෝජනං දේශිතං ධාරේමි. ව්‍යාපාදය එමෙතන පටිගය
පටිගය කියලා කියන්නේ ව්‍යාපාදේ කියන්නේ එකයි. මෙතන තියෙන්නේ ව්‍යාපාදේ නැත්නම් ව්‍යාපාදේ කියලා. ඒ ව්‍යාපාදේ කියලා ඕරම් භාගයේ සංයෝග ධර්මයක් භාග්‍යතුන් වහන්සේ විසින් දේශනා කරලා තියෙනවා කියලා මම දරාගෙන ඉන්නවා කියලා පිළිතුරු දුන්නා මාළුන්ගේ පුත්ත ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා මාළුන්ගේ පුත්ත ස්වාමීන් වහන්සේකින් කස්සකෝ නාම තුවං මාළුන්ගේ පුත්ත මයා ඒවම් පංචෝරම් භාගියානි සංයෝජනානි දේශදානි ධාරේසි. මාළුන්ගේ පුත්ත මම කාට ওই විදිහට ওই ඕරම් භාගී සංයෝජ ධර්ම පහ ওই විදිහට දේශනා කරලා තිනවා කියලාද ඔබ දරාගෙන ඉන්නේ? ඔබට මතක තියෙන්නේ. මං කාට ඔහොම දේශනා කරලා තිනවා කියලාද ඔබට මතක තියෙන්නේ? එතකොට මේ අපිටත් නිකන් ප්‍රශ්නයක් එනවා වගේ. දැන් අපිට මේ ඕරම් භාගී සංයෝජ ධර්ම පහ කියන්නේ මොකක්ද කියලා ඔබ අතින් ඇහුවොත් මොකද්ද ඔබ උත්තර දෙන්නේ? ඔබ උත්තර දෙන්නේ කාමච්ඡන්ද, සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, පටිඝ කියලා. ඒතර මෙතන මේ මාළුන්ගේ පුත්තු ස්වාමීන් වහන්සේ උත්තර දුන්නේ ওই පහම තමයි. මේ පහමයි මේ උත්තර දුන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා මාළුන්ගේ පුත්තු මං කාට ඔය විදිහට දේශනා කරලා තියෙනවා කියලා ඔබ දරාගෙන ඉන්නේ මතක තියෙන්නේ කියලා. නනු මාළුන්ගේ පුත්ත අඤ්ඤතිත්‍යා පරිබ්බාජකා එමිනා තරුණෝපමේන උපාරම්භේන උපාරම්භිස්සanti. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මාළුන්ගේ පුත්ත ওই විදිහට උත්තර දුන්නොත් ඕරම් භාගයේ සංයෝග ධර්ම පහක් කියලා කියන්නේ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, පටිඝ කියලා ওই විදිහට උත්තර දුන්නොත් එහෙම අඤ්ඤතිත්‍ය පරිබ්‍රාජකයෝ අන්‍යාගමික පරිබ්‍රාජකයෝ මේ මටත් ඔච්චම් කරાવી. ලදරු උපමාව අරගෙන මටත් ඔච්චම් කරાવી. ඔය විදිහට උත්තර දුන්නොත් මේ තියෙන්නේ තරුණෝපමේන උපාරම්භේන උපාරම්භිස්සanti. ලදරු උපමාව අරගෙන මටත් ඔච්චම් කරાવી. ඔය විදිහට උත්තර දුන්නොත්. ඊපස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දහරස්සහි මාළුන්ගේ පුත්ත කුමාරස්ස මන්දස්ස උත්තාන සෙය්‍යකස්ස සක්කායෝ තිපින්න හෝති. මොකද්ද මේ ලදරු උපමාව කියලා කියන්නේ? මෙන්න මේක. මොකද්ද? දහරස්සහි මාළුන්ගේ පුත්ත කුමාරස්ස මාළුන්ගේ පුත්ත මේ චූටි දරුවෙක් ඉන්නවා. මන්දස්ස උත්තාන සෙය්‍යකස්ස ඒ කියන්නේ මේ ඇඳේ උඩුකුරුව ඉන්න චූටි දරුවෙක් ඉන්නවා. පොඩි දරුවෙක්. සක්කායෝ තිපින්න හෝති. ඒ කෙනාට මේ සක්කාය කියලා එහෙම හැඟීමක් නැහැ. අර ඇඳේ උඩුකුරුව ඉන්න අර පුංචි දරුවට පොඩි අර මේ කිරි දරුවට මේ සක්කාය කියලා හැඟීමක් නැහැ. ඒතර සක්කාය කියලා කියන්නේ මොකද්ද? සක්කාය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයනේ. ඒතර අර දරුවට එහෙම හැඟීමක් නැහැ මේ රූප උපාදානස්කන්ධේ, වේදනා උපාදානස්කන්ධේ, සංඥා සංකාර විඥාන කියලා මේ සක්කාය කියලා හැඟීමක් ඒ දරුවට නැහැ කියනවා. කුතෝ පනස්ස uppajjissati සක්කාය දිට්ඨි. ඒතර සක්කාය කියලා හැඟීමක් අර දරුවට චෝටි දරුවට නැත්තම් බුදුරන් වහන්සේ අහනවා සක්කාය දිට්ඨියක් කියලා එකක් කොහෙද ඒ දරුවට? අර ඇඳේ උඩුකුරුවේ ඉන්න අර චූටි දරුවට සක්කාය කියලාවත් හැඟීමක් නැත්තම් සක්කාය දිට්ඨියක් කියලා හැඟීමක් කොහෙද ඒ දරුවට තියෙන්නේ? බුදුරජාණන් දේශනා කරනවා අනුසේතිත්වේ වස්ස සක්කාය දිට්ඨානුසයෝ. ඒ චූටි දරුවට තියෙන්නේ සක්කාය දිට්ඨිය අනුසේ විදිහට. හරි? අනුසේ විදිහට චූටි දරුවට ඒ දරුවට ප්‍රකට නෑ සක්කාය දිට්ඨියක් කියලා එකක්. මොකද සක්කාය කියලාවත් හැඟීමක් නැහැ. අර උඩුකුරුව ඉන්න සයනේ උඩුකුරුව ඉන්න චූටි දරුවට සක්කාය කියලාවත් හැඟීමක් නැති එකේ සක්කාය දිට්ඨියක් කියලා කිසිදු අදහසක් ඒ දරුවට නැහැ. හැබැයි ඒ දරුවගේ සක්කාය දිට්ඨිය ප්‍රහාණද? නැහැ. ප්‍රහාණ නැහැ. එහෙනම් කොහොම තියෙන්නේ? අනුසේ වශයෙන් සක්කාය දිට්ඨිය තියෙනවා. හරි. එහෙනම් ඒ දරුවගේ අනුසේ වශයෙන් සක්කාය දිට්ඨිය තියෙනවා. එහෙනම් අර සක්කාය දිට්ඨිය කියලා වචනේ විතරක් උත්තර දුන්නොත් එහෙම මෙන්න මේ අන්‍යාගමික පරිබ්‍රාජකයෝ ඔච්චම් කරાવી කියන ඔය ලදරු උපමාව අරගෙන. ඊම්පස් බුදුරජාණන් දේශනා කරනවා
දහරස්සෙහි මාළුන්ගේ පුත්ත කුමාරස්ස මන්දස්ස උත්තාන සෙය්‍යකස්ස ධම්මා තිපින්න හෝති. මාළුන්ගේ පුත්ත අර සයනේ උඩුකුරුව ඉන්න අර චූටි ලදරුවට චූටි අර දරුවට මේ ධර්මය කියලා එකක් මේවා මේ ධර්මය කියලා එහෙම හැඟීමක් නැහැ කියනවා. හරි? එහෙම හැඟීමක් නැහැ කියන මේ ධර්මය කියලා. කුතෝ 50 uppajjissati ධම්මේසු විචිකිච්ඡා. ධර්මයේ කියලාවත් හැඟීමක් නැත්නම් අර චූටි සයනේ ඉන්න චූටි දරුවට ධර්මයේ කියලාවත් හැඟීමක් නැත්නම් ධර්මයේ පිළිබඳ සැකයක් කොහෙදී දරුවට. හරි? ධර්මයේ පිළිබඳ සැකයක් කොහෙන්දී දරුවට. හැබැයි ඒ දරුවා විචිකිච්ඡාවෙන් ප්‍රහාණයිද? නැහැ. එහෙනම් කොහොමද විචිකිච්ඡාව තියෙන්නේ? අනුසේතිත්වේ වස්ස විචිකිච්ඡානුසයෝ. ඒ දරුවට විචිකිච්ඡාව තියෙන්නේ අනුසය වශයෙන් සැඟවිලා. ඒක ප්‍රකට නැහැ ඒ විචිකිච්ඡාව. හරි? අනුසය වශයෙන් විචිකිච්ඡාව තියෙන්නේ ඒ චූටි දරුවට. බුදුරජාණන් දේශනා කරනවා දහරස්සෙහි මාළුන්ගේ පුත්ත කුමාරස්ස මන්දස්ස උත්තාන සෙය්‍යකස්ස සීලා තිපින්න හෝති. අර සයනේ උඩුකුරුව ඉන්න අර චූටි ලදරුවට මේ සීලය කියලා හැඟීමක් නැහැ. ඒ දරුවට මේ සිල් රකින්න ඕනේ, මේවා තමයි සිල්පද, මේවා ආරක්ෂා කරන්න ඕනේ කියලා එහෙම හැඟීමක් ඒ දරුවට නැහැ කියනවා. කුතෝ 50 uppajjissati සීලේසු සීලබ්බත පරාමාසෝ. සීලය පිළිබඳවත් හැඟීමක් නැත්තම්, සීලය කියලාවත් හැඟීමක් නැත්තම් සීලබ්බත පරාමාසයක් කියලා හැඟීමක් කොහෙද දරුවට? අර චූටි මේ උඩුකුරුව ඉන්න චූටි දරුවට බුදුරජාණන් දේශනා කරනවා අනුසේතිත්වේ වස්ස සීලබ්බත පරාමා සානුසයෝ. ඒ දරුවට තියෙන්නේ සීලබ්බත පරාමාසය අනුසය විදිහට ප්‍රකට නැහැ, පේන්නේ නැහැ. හරි? හැබැයි නිදහස් නැහැ. අනුසය විදිහට තියෙන සැඟවිලා තියෙන සීලබ්බත පරාමාස. දහරස්සෙහි මාළුන්ගේ පුත්ත කුමාරස්ස මන්දස්ස උත්තාන සෙය්‍යකස්ස කාමා තිපින්න හෝති. අර චූටි දරුවට අර සයනේ උඩුකුරු වෙන්න චූටි දරුවට කාමයේ කියලා හැඟීමක් නැහැ කියනවා. ඒ දරුවට මේ කාමයේ කියලා එහෙම හැඟීමක් ඒ දරුවට නැහැ කියනවා. කුතෝ 50 uppajjissati කාමේසු කාමච්ඡන්தோ. එහෙනම් ඒ දරුවට කාමයේ කියලාවත් හැඟීමක් නැත්නම් කාමච්ඡන්දයක් කියලා හැඟීමක් කොහෙද දරුවට තියෙන්නේ? අනුසේතිත්වේ වස්ස කාමරාගානුසයෝ. හැබැයි ඒ දරුවා කාමයෙන් නිදහස් නැහැ. කාමයෙන් නිදහස් නැහැ. එහෙනම් ඒ දරුවගේ කාමරාගයේ තියෙන්නේ කොහොමද? අනුසය විදිහට සැඟවිලා අනුසය විදිහට කාමරාගයේ තියෙනවා. දහරස්සෙහි මාළුන්ගේ පුත්ත කුමාරස්ස මන්දස්ස උත්තාන සෙය්‍යකස්ස සත්තා තිපින්න හෝති. අර සයනේ උඩුහුරුව ඉන්න අර චූටි දරුවට මේ සත්වයා කියලා හැඟීමක් ඒ දරුවට නැහැ කියනවා. කුතෝ 50 uppajjissati සත්‍යේසු ව්‍යාපාදෝ. එහෙනම් සත්වයා කියලාවත් හැඟීමක් නැත්තම් මේ සත්වයා කෙරෙහි ව්‍යාපාදයක්, තරහක්, පටිගයක් ඒ දරුවට කොහෙද එහෙම හැඟීමක් එන්නේ? ඒ දරුවට අර චූටි දරුවට පටිගයක් කියලා, ව්‍යාපාදයක් කියලා හැඟීමක් ඒ දරුවට නැහැ කියනවා. කොහොම තියෙන්නේ නම් අනුසේතිත්වේ වස්ස ව්‍යාපාදානුසයෝ. එහෙනම් ඒ දරුවට තියෙන ව්‍යාපාදය කොහොමද? අනුසය වශයෙන්. අනුසය විදිහට තියෙන්නේ. නනු මාළුන්ගේ පුත්ත අඤ්ඤතිත්‍යා පරිබ්බාජකා ඉමිනා තරුණෝපමේන උපාරම්භේන උපාරම්භිස්සන්තිති. බුදුරජාණන් දේශනා කරනවා මේ මාළුන්ගේ පුත්ත ওই විදිහට උත්තර දුන්නොත් එහෙම අර ඔබ උත්තර දුන්න විදිහට මෙන්න මේ ලදරු උපමාව අරගෙන අන්‍ය තීර්ථකයෝ පරිබ්‍රාජකයෝ උච්චං කරાવી මට. ඉතින් එහෙනම් ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ අර මාළුන්ගේ පුත්ත ස්වාමීන් වහන්සේ දුන්න උත්තරෙන් සෑහීමකටපත් උනේ නැහැ. සතුටුුනේ නැහැ. එහෙනම් ඒකට පින්වත් එකෙන් කියන්නේ ඕරම්භාගීය සංයෝජන ධර්ම 5 සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමස කාමරාග පටිග කියන මේ ඕරම්භාගීය සංයෝජන ධර්ම 5 අපි දැන් ඕරම්භාගීය සංයෝජන ධර්ම 5 දැන් මම තුල මා තුල සක්කාය දිට්ඨිය කියන එක මා තුල හැඟීමක් වශයෙන්වත් නොතිබුණාට සක්කාය දිට්ඨිය අනුසය හරි තියෙනවා.
ඒ කියන්නේ සක්කාය දිට්ඨිය පිළිබඳ මට හැඟීමක් නැහැ කියලා මං සක්කාය දිට්ඨියෙන් නිදහස් නැහැ. හරි. ඊට පස්සේ විචිකිච්ඡාව ධර්මයේ පිළිබඳ සැකයක් මට හැඟීමක්වත් එහෙම නැති වුණා කියලා. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මට ධර්මයේ පිළිබඳ මේ සැකයක් නැහැ නේ කියලා. හැබැයි සැකයෙන් නිදහස් නැහැ. හරි. ඔක සාමාන්‍යයෙන් අපිට එන එකක්. ඉතින් ධර්මයේ පිළිබඳ මට සැකයක් නැහැ නේ කියලා. හැබැයි සැකයෙන් නිදහස් නැහැ. ඇයි? අනුසය තියෙනවා. අර චූටි දරුවට එහෙම ධර්මයේ පිළිබඳ හැඟීමක් නැහැ නේ දරුවට. මේවා ධර්මයේ කියලාවත් හැඟීමක් නැහැ නේ. එහෙනම් ඒ ධර්මයේ කියලාවත් හැඟීමක් නැද්ද දරුවට? ධර්මයේ කෙරෙහි විචිකිච්ඡාවක් එහෙම දෙයක් ඒ දරුවට හැඟීම් නැහැ එහෙම. නමුත් විචිකිච්ඡාවෙන් නිදහස් නැහැ. දැන් බලන්න කලින් චූටි දරුවා ඒ දරුවට සක්කාය දිට්ඨිය පිළිබඳ හැඟීමක් හෝ ඊට පස්සේ සක්කාය විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටික කියලා ඕලාරික වශයෙන් ඒ දරුවට එimhe හැඟීම් නැති වුණාට ඒ දරුවට අනුසය තියෙනවා. ඒකනේ ඒ චූටි දරුවා මැරුණොත් එහෙම චූටි කාලේ ලදරුම කාලේ මැරුණොත් එහෙම අනාගාමි වෙන්නේ නැත්තේ. අනාගාමි වෙන්නේ නැත්තේ ඒකෙන් නිදහස් නැති නිසා. අනාගාමි වෙන්නේ නැත්තේ. ඉතින් ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ අර මාළිංග පුත්තු ස්වාමීන් වහන්සේ අර දුන්න උත්තරය ගැන සතුටු වුණේ නැත්තේ. ඉතින් ඒ වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ එතන වැඩ සිටියා. ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා කියනවා ඒතස්ස භගවා කාලෝ ඒතස්ස සුගත කාලෝ භාග්‍යතුන් වහන්සේ මේ කාලයයි සුගතයන් වහන්සේ මේ කාලයයි යම් භගවා පංචෝරම් භාග්‍යානි සංයෝජනානි දේශීය ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ඕරම් භාගීය සංයෝජන භාගන දේශනා කරන්න මේ කාලයයි සුගතයන් වහන්සේ මේ කාලයයි භගවතු සුත්වා බික්ඛු ධාරිස්සන්තිති භාග්‍යතුන් වහන්සේගෙන් අහලා භික්ෂුන් වහන්සේලා දරාගනීවි කියලා ආරාධනා කළා බුදුරජාණන් වහන්සේට ආනන්ද ස්වාමීන් වහන්සේ මේ පංචෝරම් භාගී සංයෝග ධර්ම ගැන දේශනා කරන්න කියලා. ඉතින් පින්වත්නි මේ ඕරම් භාගී සංයෝග ධර්ම පහ ගැන අපි ඉගෙනගත යුතුයිනේ. ඇයි අපිටත් මේක ප්‍රහාණය කරගන්න ඕනේ නැද්ද? දැන් ඔබට මේ බුද්ධ ශාසනයේ අවම දෙන්නේ පින්වත්නි සෝතාපන්න වීම. බුද්ධ ශාසනයේ අවමයේ සෝතාපන්න වීම. හරි. ඒතර සෝතාපන්න පුජ්‍යලයා ගැන තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ බුද්ධ ශාසනයේ අවමය කියලා. කියන්නේ සෝතාපන්න පුජ්‍යලයා තමයි නියත වෙන්නේ. අනිත් හැම කෙනෙක්ම එතනින් පහළ අනිත් හැම කෙනෙක්ම අනියතයි. හරි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන සෝතාපන්න කෙනා ගැන නියත කියලා. නියත තත්ත්වයටපත් වෙනවා කියලා. අනිත් ඕන කෙනෙක් අනිත් හැම කෙනෙක්ම අනියතයි. හරි. ඒතර ඒක නා මරණින් මත්තේ කොහේ යනවද කියලා හොයාගන්නවත් බෑ. නියති තමයි සෝතාපන්න භාවය. මරණින් මත්තේ සතර පාය යන්නේ. නියතෝ සම්බෝධි පරායනෝති. ඒතර සෝතාපන්න කෙනා නියතෝ සම්බෝධි පරායනෝති. නියත වශයෙන් ධර්මය අවබෝධ කරගන්නවා. එහෙනම් එතනනේ අවමේ. ඒතර එතෙන්න එන්න පවා හරි අපිට එතෙන්න එන්න පවා මේ ශාසනයේ ඒ මට්ටමේ ප්‍රතිඵලයේ අවම මට්ටමේ ප්‍රතිඵලයේ ලබා ගන්න පවා පින්වත්නි අපි ප්‍රහාණය කරගන්න එපැයි සක්කාය දිට්ඨිය. ඒ අවම ප්‍රතිඵලයේ ලබා ගන්න පවා මේ ශාසනයේ අපි ප්‍රහාණය කරන්න එපැයි විචිකිච්ඡාව. අපි ප්‍රහාණය කරන්න එපැයි සීලබ්බත පරාමාසය. සෝතාපන්න වෙන්න පවා. එතකොට ඒකට මේ ටික අපිට ඕනේ නැද්ද? ඉන්පස්සේ බුදුරජාණන් වහන්සේ ඔන්න දැන් ඕරම් භාගී සංයෝජන පහ ගැන දේශනා කරනවා. ඉදානන්ද අස්සුතවා පුතුජ්ජනෝ අරියානං අදස්සාවි. අරිය ධම්මස්ස අකෝවිදෝ අරිය ධම්මේ අවිනීතෝ. ආනන්දය අස්සුතවත් පුතජ්ජනෙක් ඉන්නවා අරියානං අදස්සාවි. ආර්යයන් වහන්සේලා පිළිබඳ දැක්මක් නැහැ. අරිය ධම්මස්ස අකෝවිදෝ ආර්යයන් වහන්සේලාගේ ධර්මයට දක්ෂත් නැහැ. අරිය ධම්මේ අවිනීතෝ ආර්යයන් වහන්සේලාගේ ධර්මයේ හික්මෙන්නෙත් නැහැ. සත්පුරුෂයන් වහන්සේලා ගැන දැක්මක් නැහැ. සත්පුරුෂයන් වහන්සේලාගේ ධර්මයට දක්ෂත් නැහැ. සත්පුරුෂයන් වහන්සේලාගේ ධර්මයේ හික්මෙන්නෙත් නැහැ. දැන් මෙයා මොකද කරන්නේ? මේ අසුතවත් පුතඥයා සක්කාය දිට්ඨි පරියුට්ඨිතේන චේතසා විහෙරති සක්කාය දිට්ඨි පරේතේන. දැන් මේ
අසුතුවත් පුතඥයා මොකද වෙන්නේ? සක්කාය දිට්ඨි පරියුට්ඨිතේන චේතසා විහෙරති. සක්කාය දිට්ඨියෙන් මඩනාලද සිතින් වාසය කරනවා. මේ අසුතුවත් පුතඥයා සක්කාය දිට්ඨි පරියුට්ඨිතේන කියලා කියන්නේ සක්කාය දිට්ඨියෙන් මඩනාලද සිතින් වාසය කරනවා. මේ අසුතුවත් පුතඥයා. දැන් ඔබ මිරිසලබ අහලා තියෙනවා සක්කාය දිට්ඨිය කියන්නේ මොකක්ද කියලා. හරි? දැන් අපි දේශනා ගණනාවකින් අපි කතා කරපු නිසා සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මොකක්ද කියලා මේ වෙනකොට මේ පිංගුතුන්ට යම් අවබෝධයක් තියෙනවා. මේ බුද්ධ ශාසනය කතා කරන්නේ සක්කාය විෂයාකාර සක්කාය දිට්ඨියක් ගැන. දැන් ඔබ දන්නවා සක්කාය කියන්නේ මොකටද කියලා මේ වෙනකොට. සක්කාය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයට. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධයට තමයි සක්කාය කියලා කියන්නේ. ඒක සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මේ පංච උපාදානස්කන්ධය 20 ආකාරයකට ආත්ම වශයෙන් ගැනීම. ඒක තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. ඒතර රූපය 4 ආකාරයකට ආත්ම වශයෙන් ගන්නවා. කොහොමද? රූපං අත්තතු සමනුපස්සති. අපි ඉගෙනගෙන තියෙනවා. දැන් ඔකට මම ආපහුම පොඩ්ඩක් මතක් කරන්නේ. මෙතන මේ ගැන අපි කතා කරන නිසා. ඒතර රූපං අත්තතු සමනුපස්සති. රූපයම ආත්මයි කියලා ගන්නවා. හරි? තමාගේ මේ රූපයම ආත්මයි. ආත්මේ තමයි මේ රූපයම. තමයි ආත්ම කියලා. රූපං අත්තතු සමනුපස්සති. රූපවන්තං වා අත්තානං සමනුපස්සති. ඒ කියන්නේ රූපවන්තං වා අත්තානං සමනුපස්සති කියලා කියන්නේ රූපය හැදිලා තියෙන්නේ ආත්මයෙන් කියලා ගන්නවා. රූපවන්තං වා අත්තානං සමනුපස්සති. අත්තනිවා රූපං සමනුපස්සති. අත්තනිවා රූපං කියලා කියන්නේ ආත්මයේහි අත්තනි ආත්මයේහි එහෙම නැත්නම් ආත්මයේ තුල රූපය තියෙනවා කියලා ගන්නවා. ඊට පස්සේ රූපස්මින්වා ආත්තානං රූපය තුල ආත්මය තියෙනවා කියලා ගන්නවා. ඔය තමයි රූපය සම්බන්ධයෙන් තියෙන 4 ආකාර ආත්ම දෘෂ්ටිය. හරි? රූපය සම්බන්ධ මේ විදිහටම වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධය ගැනම උපාදානස්කන්ධ 5 ගැනම 4 ආකාරයකින් ආත්ම වශයෙන් ගන්න. එතකොට 4 5 20යි. 20 ආකාර සක්කාය දිට්ඨිය. ඔන්න ඔය සක්කාය දිට්ඨිය තමයි පළවෙනි සංයෝජනය. ඔක තමයි පළවෙනි සංයෝජනය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සක්කාය දිට්ඨි පරියුට්ඨිතේන චේතසා විහෙරති. අසුතවත් පුතඥයා මෙන්න මේ සක්කාය දිට්ඨියෙන් මඩනාලද සිතින් යුක්තව වාසය කරනවා. සක්කාය දිට්ඨි පරේතේන සක්කාය දිට්ඨිය අනුවගිය සිතින් වාසය කරනවා. හරි? සක්කාය දිට්ඨියෙන් මඩනාලද සිතින් සක්කාය දිට්ඨිය අනුවගිය සිතින් යුක්තව මේ අසුතවත් පුතඥය වාසය කරනවා. එතකොට මේ අසුතවත් පුතඥයාගේ සෑම දෙයක්ම පින්වත්නි පංච උපාදානස්කන්ධයනේ අපි කොයි විදිහට මොන විදිහට කතා කළත් මොන විදිහට හිතුවත් ඒ පංච උපාදානස්කන්ධය ගැන අපි හිතන්නේ කතා කරන්නේ. ඒතර මේ පංච උපාදානස්කන්ධය මොන විදිහට ගත්තත් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධය මේ අසුතවත් පුතඥයා ඒකේ මඩනාලද සිතින් තමයි වාසය කරන්නේ. ඒකෙන් නිදහස් සිතින් නෙවෙයි. හරි? ඒ අනුවම කියපු සිතින් තමයි වාසය කරන්නේ අසුතවත් පුතඥය. uppannāya ca sakkāya diṭṭhiyā nissaraṇaṃ yathā bhūtaṃ nappajānāti. අසුතවත් පුතඥයා මේ ඉපදුණු සක්කාය දිට්ඨිය uppannāya ca sakkāya diṭṭhiyā nissaraṇaṃ මේ සක්කාය දිට්ඨියෙන් නිදහස් වීමක් ගැන යථා භූතං නප්පජානාති. අසුතවත් පුතඥයා දන්නේ කියනවා. හරි? අසුතවත් පුතඥයා මේ සක්කාය දිට්ඨිය ඒ නිස්සරණය ගැන දන්නේ කියනවා. අරකටම මඩනාල සිතින් යුක්තව ඒ අනෝමගේ සිතින් යුක්තව වාසය කරනවා මිසක් මේකින් නිදහස් වීමක් ගැන අසුතවත් පුතඥයා දන්නේ නප්පජානාති. තස්සසා සක්කාය දිට්ඨි තාමගතා අපපටි විනීතා ඕරම්භාගියන් සංයෝජනං. මෙන්න මේ සක්කාය දිට්ඨි තාමගතා
තාමගතා කියලා කියන්නේ දැඩි බවට පත්වෙච්චි. දැඩිව තියෙන අපපටි විනීතා දුරු නොවුණු හරි දුරු නොවුණු ඒ සක්කාය දිට්ඨිය ඔන්න ඕරම්බාගේ සංයෝජන ධර්මයක්. හරි අසුතත් පුතඥයාගේ මේ දැඩි විදිහට තියෙන දුරු නොවිච්චි මෙන්න මේ සක්කාය දිට්ඨිය ඕරම්බාගේ සංයෝ ධර්මයක්. විතර මේ සක්කාය මේ අසුතත් පුතඥයා මේ සක්කාය දිට්ඨියේ නිදහස් වීමක් ගැන දන්නේ නැහැ. නිස්සරණයක් ගැන දන්නේ නැහැ කියනවා අසුතත් පුතඥයා. නිස්සරණයක් තියා අසුතත් පුතඥයා මේ සක්කාය දිට්ඨිය ගැනවත් දන්නේ නැහැ. සක්කාය දිට්ඨියට මහු වෙලා සක්කාය දිට්ඨිය අනුවම ගියපු සිතින් යුක්තව වාසය කරනවා මිසක් සක්කාය දිට්ඨිය කියන්නේ මොකක්ද කියලාවත් සක්කාය දිට්ඨිය හටගන්නේ මෙහෙමයි සක්කාය දිට්ඨියෙන් නිදහස් වෙන්නේ මෙහෙමයි කියලා අසුත පුතඥයා මුකුත්ම දන්නේ නැහැ. හරි අන්න ඒක අසුත පුතඥයාගේ ඕරම්බාගේ සංයෝජන ධර්මයක්. හරි ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විචිකිච්ඡා පරියුට්ඨිතේන චේතසා විහෙරති විචිකිච්ඡා පරේතේන. අසුත පුතඥයා විචිකිච්ඡාවෙන් මඩනාලද සිතින් යුක්තව විචිකිච්ඡාවට අනුවගේ සිතින් යුක්තව වාසය කරනවා. අසුත පුතඥයා uppannācca විචිකිච්ඡාය නිස්සරණං යථාභූතං නප්පජානාති. අසුත පුතඥයා මේ උපන් විචිකිච්ඡාව ප්‍රහාණය කරන විදිහ දන්නේ. හරි ඒකෙන් නිදහස් වෙන විදිහ දන්නේ අසුත පුතඥයා. තස්සසා විචිකිච්ඡා තාමගතා අපපටි විනීතා ඕරම්භාග්‍යයන් සංයෝජනං. මෙන්න මේ අසුත පුතඥයාගේ මෙන්න මේ තාමගත වූ එමෙතන් දැඩි බවට පත් වෙලා තියෙන අර අපපටි විනීතා නිදහස් නොවුණු ඒ විචිකිච්ඡාව ඕරම්භාගී සංයෝජනයක්. හරි ඉන්පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සීලබ්බත පරාමාස පරියුට්ඨිතේන චේතසා විහෙරති සීලබ්බත පරාමාස පරේතේන. අසුත පුතඥයාගේ සීලබ්බත පරාමාසයෙන් මඩනාලද සිතින් යුක්තව සීලබ්බත පරාමාසේ අනුවගිය සිතින් යුක්තව අසුත පුතඥයා වාසය කරනවා. සීලබ්බත පරාමාසයෙන් නිදහස් වෙන විදිහ අසුත පුතඥයා දන්නේ. මම ඔබට දැන් මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටික කියන මේ දේවල් සම්බන්ධයෙන් මම ඔබට විස්තර කරන්න යන්නේ නැහැ. ඒකට හේතුව තමයි ඊට වඩා වැදගත් දෙයක් අපිට ඉස්සරහට කතා කරන්න තියෙන නිසා. මොකද මේකට ලොකු කාලයක් ගන්නේ නැහැ ඒ ටික මොකක්ද කියලා විස්තර කරන්න. මම මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිය කියන්නේ මොකක්ද කියලා විස්තර කරන්න. දැන් සක්කාය දිට්ඨි කියන එක ඔබ දැන් දන්නවනේ මේ වෙනකොට සක්කාය දිට්ඨි කියන්නේ. විචිකිච්ඡාව කියලා කියන්නේ ධර්මයේ පිළිබඳ සැකය. හරි ධර්මයේ පිළිබඳ තියෙන සැකය විචිකිච්ඡාව කියන්නේ. සීලබ්බත පරාමාස කියලා කියන්නේ සීලය බුදුරජාණන් වහන්සේ නොවදාළ දේවල් සීලයට ඇතුළත් කරලා ඒවල හික්මෙනවා. හරි භාග්‍යතුන් වහන්සේ වදාළ නැති දේවල් සීලය කියලා මේක සීලයට අයිති මේකෙන් සීලය බිඳෙනවා මේක සීල්පදයක් උසේ රැකිය යුතුයි කියලා භාග්‍යතුන් වහන්සේ නොවදාළ දේවල් සීලයට ඇතුළත් කරලා ඒවල සමාදන් වෙලා වාසය කරනවා. එතකොට ඒක සීලබ්බත පරාමාසයක් වෙනවා. හරි එහෙනම් ඔන්න අසුත පුතඥයා මේ සීලබ්බත පරාමාසයෙන් මඩනාල සිතින් යුක්තව ඒ සීලබ්බත පරාමාස වලට අනුවගිය සිතින් යුක්තව වාසය කරනවා. ඒකින් නිදහස් වීමක් ගැන දන්නේ නැහැ. ඒතර දැඩි බවට පත්වෙච්චි ඒ දුරු නොවිච්චි ආන්නේ සීලබ්බත පරාමාසය අසුත පුතඥයාට ඕරම්භාගී සංයෝජනයක්. හරි ඒ වගේම තමයි කාමරාගය කාමච්ඡන්දය. දැන් අසුත පුතඥයා කාමරාග පරියුට්ඨිතේන චේතසා විහෙරති කාමරාග පරේතේන. අසුත පුතඥයා කාමරාගයෙන් මඩනාලද සිතින් යුක්තව වාසය කරනවා. කාමරාගයට අනුවගී සිතින් යුක්ත කියන්නේ කාමයෙන් තොරව අසුත පුතඥයාට වෙන කියන්නේ දුකින් නිදහස් වෙන්න දුකක් තමන්ගේ ජීවිතේට ප්‍රශ්නයක් එනකොට දුකක් එනකොට අසුත පුතඥයා කාමය හොයනවා මිසක් තමන්ගේ ජීවිතයේ
හැම දෙයකටම කාමයෙන් උත්තර හොයනවා මිසක් අසුත පුතඥයා කාමයෙන් නිදහස් වීමක් ගැන අසුත පුතඥයා හොයන්නේ නැහැ. හරි. කාමයෙන් තොරව කාමයෙන් අතහැරලා තමන්ගේ ජීවිතයේ තියෙන ප්‍රශ්නෙට දුකට උත්තර හොයන ක්‍රමයක් ගැන අසුත පුතඥයා දන්නේ නැහැ. හරි. එහෙම අසුත පුතඥයාට හැඟීමක්වත් නැහැ. කාමරාගයෙන් තොරව හිතන්න මේ අසුත පුතඥයන් හැඟීමක්වත් නැහැ. ඇයි කාමය කියන්නේ? දැන් බලන්න කාමය කියලා අපි සාමාන්‍යයෙන් කාමය කියලා ගන්නේ වර්තමාන ලෝකයේ ඇත්තම මේ කියන්නේ අපි කියන්නේ එදින ජීවිතයේ කාමය කියලා හඳුන්වන වෙනම පැත්තක් තියෙනවනේ. ඒකනේ. නමුත් කාමය කියලා කියන්නේ කාම රාගය කියලා කියන්නේ ඊට වඩා පුළුල් දෙයක්. බුදුරජාණන් දේශනා කරන්නේ කාමරාගය කියන්නේ මොකක්ද එතකොට? කාමච්ඡන්දය එහෙම නැත්නම් කාමරාගය කියන්නේ මොකක්ද? ඇසින් දකින ප්‍රියමනාප රූපයට අපේ සිතේ ඇතිවන කැමැත්ත. හරි. එතකොට ඇසින් දකින ප්‍රියමනාප කාමයේ උපදවන හරි ඒ රූපයට අපේ සිතේ ඇතිවන කැමැත්ත. කනින් අහන ප්‍රියමනාප කාමයේ උපදවන ඒ ශබ්දයට අපේ සිතේ ඇති වෙන කැමැත්ත කාමරාගය. හරි. ඒ වගේම නාසයට දැනෙන ගඳ සුවඳට, දිවට දැනෙන රසයට, කයට දැනෙන පහසට මේවට අපේ සිතේ ඇති වෙන කැමැත්ත කාමරාගය කියලා කියන්නේ. ඒතර මේ වලින් තොරව අසුත පුතඥයාට හිතන්නවත් අවස්ථාවක් නැහැ. ඒ කාමරාගයෙන්ම මඩනාලද සිතින් යුක්තව වාසය කරනවා. කාමරාගයටම අනුවගී සිතින් යුක්තව වාසය කරනවා. ඒකෙන් නිදහස් වීමක් ගැන අසුත පුතඥය දන්නේ නැහැ. අන්න ඒක ඒ අසුත පුතඥයාගේ ඕරම්භාගී සංයෝජනයක්. ඊන් පස්සේ ව්‍යාපාදේ එහෙම නැත්නම් පටිගය බුදුරජාණන් දේශනා කරනවා. ව්‍යාපාද පරියුක්තිතේන චේතසා විහෙරති ව්‍යාපාද පරේතේන. ව්‍යාපාදයෙන් මඩනාලද සිතින් යුක්තව වාසය කරනවා අසුත පුතඥයා. ව්‍යාපාදයට අනුවගේ සිතින් යුක්තව වාසය කරනවා අසුත පුතඥයා. uppannassaච ව්‍යාපාදස්ස නිස්සරණං යථාභූතං අපජානාති. අසුත පුතඥයා උපන් ව්‍යාපාදයේ එහෙම නැත්නම් පටිගෙන් නිදහස් වෙන ක්‍රමයක් නිස්සරණං නිදහස් වෙන ක්‍රමයක් ගැන අසුත පුතඥයා දන්නේ නප්පජානාති දන්නේ. තස්සසෝ ව්‍යාපාදෝ තාමගතෝ අපපටි විනීතෝ ඕරම්භාගයන් සංයෝජනං. මෙන්න මේ දැඩි බවට පත්වුණු ඒ ව්‍යාපාදය එහෙම නැත්නම් ඒ පටිගය අසුත පුතඥයට මොකක්ද? ඕරම්භාගී සංයෝජනයක්. අසුත පුතඥය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊට පස්සේ සුතවාචකෝ ආනන්දාරිය ශාවකෝ අරියානන් දස්සාවේ අරිය ධම්මස්ස කෝවිදු අරිය ධම්මේ සුවිනීතු. සත්පුරුෂානන් දස්සාවේ සත්පුරුෂ ධම්මස්ස කෝවිදු සත්පුරුෂ ධම්මේ සුවිනීතු. න සක්කාය පරියුක්තිතේන චේතසා විහෙරති. න සක්කාය පරේතේන. ආනන්දය සුතවත් ආර්ය ශ්‍රාවකයා. දැන් මම ඒක විස්තර කරන්න යන්නේ සුතවත් ආර්ය ශ්‍රාවකයා කියන්නේ මෙන්න මේ ටිකයි කියලා. ඒ සුතවත් ආර්ය ශ්‍රාවකයා න සක්කාය දිට්ඨි පරියුක්තිතේන චේතසා විහෙරති. සක්කාය දිට්ඨියට මඩනාලද සිතින් සක්කාය දිට්ඨියෙන් මඩනාලද සිතින් යුක්ත වාසය කරන්නේ නැහැ කියනවා සුතවත් ආර්ය ශ්‍රාවකයා. සක්කාය දිට්ඨිය අනුවගේ සිතින් වාසය කරන්නේ නැහැ කියනවා සුතවත් ආර්ය ශ්‍රාවකයා. හරි. සුතවත් ආර්ය ශ්‍රාවකයාගේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය නැති වෙන්න පුළුවන්. නමුත් ඒකින් මඩනලත සිතින් වාසය කරන්නේ. ඒක පෝෂණය කරමින් වාසය කරන්නේ කියනවා සුතවත් ආර්ය ශ්‍රාවකයා. හරි. සක්කාය දිට්ඨිය මේ සුතවත් ආර්ය ශ්‍රාවකයා සක්කාය දිට්ඨියට අනුවගේ සිතින් වාසය කරන්නේ. uppannāyaච්ච සක්කාය දිට්ඨියා නිස්සරණං යථාභූතං පජානාති. සුතවත් ආර්ය ශ්‍රාවකයා උපන් සක්කාය දිට්ඨියේ නිස්සරණය ඒකෙන් නිදහස් වීම සක්කාය දිට්ඨියෙන් නිදහස් වීම ගැන යථාභූතං පජානාති යථාර්ථ වශයෙන් දන්නවා කියනවා සුතවත් ආර්ය ශ්‍රාවකයා. තස්සසා සක්කාය දිට්ඨි සානුසයා පහියති. අන්න ඒ කෙනා ඒ සුතවත් ආර්ය ශ්‍රාවකයාගේ සක්කාය
සක්කාය දිට්ඨිය සානුසයා පහියති. ඒ කියන්නේ අනුසේ වශයෙන් තියෙන සක්කාය දිට්ඨිය පවා ප්‍රහාණය වෙලා යනවා කියනවා. හරි. සක්කාය දිට්ඨිය අනුසේ වශයෙන් තියෙන සක්කාය දිට්ඨිය පවා ප්‍රහාණය වෙලා යනවා කියන සුතවත් ආර්ය ශ්‍රාවකයාගේ. එයි එයා සක්කාය දිට්ඨියට මඩනාල සිතින් වාසය කරන්නේ. සක්කාය දිට්ඨියට අනුවගේ සිතින් වාසය කරන්නේ. හරි. ඒතර මේ සක්කාය දිට්ඨියේ නිස්සරණය ගැන නිදහස් වෙන ක්‍රමය ගැන ඒ සුතවත් ආර්ය ශ්‍රාවකයා දන්නවා. එයාට තමයි පුළුවන් කියනවා සක්කාය දිට්ඨිය අනුසේපව ප්‍රහාණය කරගන්න. ඒ වගේම විචිකිච්ඡාව ගැන දේශනා කරනවා. ඒ වගේම සීලපත පරාමාස ගැන දේශනා කරනවා. ඒ වගේම කාමරාග පටිග කියන මේ ඕරම්භාගී සංයෝජන පහ ගැන බුදුරජාණන් දේශනා කරනවා. මේ සුතවත් ආර්ය ශ්‍රාවකයා මේ ඕරම්භාගී සංයෝජන ධර්ම වලට මඩනාලත් සිතින් වාසය කරන්නේ. ඊට අනුවගේ සිතින් වාසය කරන්නේ. හරි. ඒ මේ වඩනාල සිතින් වාසය නොකරද්දී අනුවගේ සිතින් වාසය නොකරද්දී එහෙම විතරක් නෙවෙයි. ඒ සුතවත් ආර්ය ශ්‍රාවකයා මේ ඕරම්භාගී සංයෝජන ධර්ම වල නිස්සරණය ගැන දන්නවා කියනවා. නිස්සරණම් පජානාති. නිස්සරණය ගැන දන්නවා. හරි. ඒ නිස්සරණය ගැන දන්න අන්නේ සුතවත් ආර්ය ශ්‍රාවකයට පුළුවන් කියනවා අනුසහගතව පිහිටියා වූ ඒ ඕරම්භාගී සංයෝජන ධර්ම පවා අනුසේ වශයෙන් මේ තියෙන ඕරම්භාගී සංයෝජන ධර්ම පවා ප්‍රහාණය කරගන්න පුළුවන් කියනවා. ඒ සුතවත් ආර්ය ශ්‍රාවකයට. ඊපස්සේ බුදුරජාණන් වහන්සේ ඉතාමත්ම වැදගත් දෙයක් දේශනා කරනවා. ඉතාමත්ම වැදගත් දෙයක් දේශනා කරනවා. ඔන්න මේ ටික අහන්නකෝ ඔබ. මේ ටිකෙන් අපිට ලොකු දෙයක් අපේ ජීවිතේට ඉගෙන ගන්න පුළුවනි. මම මේ දැන් මේ කියන ටිකෙන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන යෝ ආනන්ද මග්ගෝ යා පටිපදා පංචන්නං ඕරම්භාගියානං සංයෝජනම් පහානාය. මෙන්න මේක වචනයක් පාසව බහගන්න මේ කියන්නේ මොකක්ද කියලා. මම මේ පාලියමුත් එක්ක ඔබට මේ ටික කියන්නේ මේ ටික ඉතා වැදගත් නිසා අපේ ජීවිතේට. හරි. ඉතා වැදගත් මේ ටික. ඒක තමයි පාලි වචනයක් පාසව ඔබට කියන්නේ මේ ටික. යෝ ආනන්ද මග්ගෝ ආනන්දේ යම් මාර්ගයක් ඇද්ද යා පටිපදා යම් ප්‍රතිපදාවක් ඇද්ද පංචන්නං ඕරම්භාගියානං සංයෝජනානම් පහානාය. පංච ඕරම්භාගී සංයෝජන ධර්ම ප්‍රහාණය පිණිස. හරි. පංච ඕරම්භාගී සංයෝජන ධර්ම ප්‍රහාණය පිණිස යම් මාර්ගයක් ඇද්ද යම් ප්‍රතිපදාවක් ඇද්ද තං මග්ගං තං පටිපදං ඒ මාර්ගයට ඒ ප්‍රතිපදාවට අනාගම්ම නොපැමිණ. හරි. හොඳට මතක තියාගන්න. පංච ඕරම්භාගී සංයෝජන ධර්ම ප්‍රහාණය කරන්න යම් මාර්ගයක් ඇද්ද යම් ප්‍රතිපදාවක් ඇද්ද ඒ මාර්ගයට ඒ ප්‍රතිපදාවට නොපැමිණ අනාගම්ම නොපැමිණ පංචෝරම්භාග්‍යාන සංයෝජනානි ඤස්සතිවා දක්ඛිතිවා පජහිස්සතිවාති නේතංඨානං විජ්ජති. මේ කියපු ටික ඉතා වැදගත්. මොකද්ද? පංච ඕරම්භාගීය සංයෝජන ධර්ම ප්‍රහාණය පිණිස යම් මාර්ගයක් ඇද්ද යම් ප්‍රතිපදාවක් ඇද්ද ඒ මාර්ගයට ඒ ප්‍රතිපදාවට පැමිණෙන්නේ නැතුව ඕරම්භාගීය සංයෝජන ධර්ම ගැන ඤස්සතිවා අවබෝධයක් ලබා ගන්න හෝ ඤස්සතිවා අවබෝධයක් ලබා ගන්න හෝ ඊට පස්සේ දක්ඛිතිවා ඒ පංචෝරම්භය සංයෝජන ධර්ම ගැන දකින්න හෝ දැක්මක් ඇති කරගන්න හෝ ඊට පස්සේ පජහිස්සතිවා ඒ පංච ඕරම්භාගී සංයෝජන ධර්ම ප්‍රහාණය කරන්න හෝ අවබෝධ කරගන්න හෝ ඒ ගැන දැක්මක් ඇති කරගන්න හෝ ඒක ප්‍රහාණය කරගන්න හෝ පුළුවන් කියලා කවුරු හරි කියනවා නම් නේතංඨානම් විච්ඡති. ඒක සිදු වෙන්න බෑ කියනවා. අපෝ මං කියන්නේ දෙ ටික. ඕරම්භාගී සංයෝජන ධර්ම පහ ප්‍රහාණය පිණිස යම් මාර්ගයක් ඇද්ද
යම් ප්‍රතිපදාවක් ඇද්ද ඒ මාර්ගයට ඒ ප්‍රතිපදාවට නොපැමිණ ඒකට පැමිණෙන්නේ නැතුව ඒ ප්‍රතිපදාවට පැමිණෙන්නේ නැතුව ඕරම්බාගේ සංයෝජ ධර්ම ගැන අවබෝධ කරගන්න හෝ ඕරම්බාගේ සංයෝජ ධර්ම ගැන දැක්මක් ඇති කරගන්න හෝ ඕරම්බාගේ සංයෝජ ධර්ම ප්‍රහාණය කරන්න හෝ පජහිස්සතිවා ඒක ප්‍රහාණය කරන්න හෝ පුළුවන් කියලා කියනවා නම් යම්කිසි කෙනෙක් නේතං ඨානං විජ්ජති කවුද මේ දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එහෙනම් සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන්න, සක්කාය දිට්ඨිය ගැන අවබෝධ කරගන්න, සක්කාය දිට්ඨිය ගැන දැක්මක් ඇති කරගන්න, සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන මාර්ගයට හෝ ඒ ප්‍රතිපදාවට හෝ පැමිණෙන්න ඕනි. විචිකිච්ඡාව කියන සංයෝජනය ඒ විචිකිච්ඡාව ගැන අවබෝධ කරගන්න හෝ විචිකිච්ඡාව ගැන දැක්මක් ඇති කරගන්න හෝ විචිකිච්ඡාව ප්‍රහාණය කරන්න හෝ ඒ සඳහා යම් මාර්ගයක් ඇද්ද ඒකට පැමිණෙන්නම ඕනි. එහෙම නැතු විචිකිච්ඡාව ප්‍රහාණය කරන්න බෑ. සීලබ්බත පරාමාස ගැන අවබෝධ කරගන්න හෝ සීලබ්බත පරාමාස ගැන දැක්මක් ඇති කරගන්න හෝ සීලබ්බත පරාමාස ප්‍රහාණය කරන්න හෝ ඒ සඳහා මාර්ගයක් ඇද්ද ප්‍රතිපදාවක් ඇද්ද ඒකට එන්නම ඕනි. ඒකට නොපැමිණ ඒ කරන්න බෑ. ඒතර සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ සංයෝධන ප්‍රහාණය කරලා නේද සෝතාපන්න වෙන්න තියෙන්නේ. එහෙනම් ඒ සෝතාපන්න වෙන්න ඒ සඳහා යම් මාර්ගයක් තියෙනවද ප්‍රතිපදාවක් තියෙනවද ඒකට නොපැමිණ බෑ කියලා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එහෙනම් යම්කිසි කෙනෙක් දැන් ඉස්සරහට තියෙනවා ප්‍රතිපදාව මොකක්ද කියලා. ඒක ටික තමයි මේකේ වැදගත්ම ටික. හරි? ඒ ප්‍රතිපදාවට එන්නේ නැතුව සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන්න බෑ. විචිකිච්ඡාව ප්‍රහාණය කරන්න බෑ. සීලබ්බත පරාමාස ප්‍රහාණය කරන්න බෑ. කාමරාගය ප්‍රහාණය කරන්න බෑ. පටිඝය ප්‍රහාණය කරන්න බෑ. එහෙනම් යම්කිසි කෙනෙක් කියනවා නම් මේ මලක් පූජා කරලා සෝතාපන්න වෙන්න පුළුවන් කියලා. ඒක බෑ කියලා කියන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ. ඇයි? ඒකට ප්‍රතිපදාවක් තියෙනවා. යම්කිසි කෙනෙක් කියනවා නම් දානයක් දුන්න පමණින් සෝතාපන්න වෙන්න පුළුවන් කියලා. ඒ කියන්නේ මල් පූජා කරන්න දාන දෙන්න එපා කියන එකද? නෑ. එපා කියන එක නෙවෙයි. ඒ වලින් ඒ රැස්සන පිනෙන් ඒකට සංස්කාරය හැදෙනවා. එච්චරයි. ඒකට ඕන සංස්කාරය හැදෙනවා. එච්චරයි. ඒතරම ප්‍රහාණය කරගන්න ඒකට වෙනම ප්‍රතිපදාවක් තියෙනවා. ඒ ප්‍රතිපදාවට එන්න ඕනි. හරි? බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවක් දේශනා කරනවා. සේයතාපි ආනන්ද මහතෝ රුක්කස්ස ආනන්දය ලොකු ගහක් තියෙනවා. මහතෝ රුක්කස්ස විශාල ගහක් තියෙනවා. තිට්ඨතෝ සාරවතෝ තචං අච්චිත්වා පෙග්ගුං අච්චිත්වා සාරච්ඡේදෝ භවිස්සති इति නේතං ඨානං විච්ඡති. ආනන්දය ලොකු ගහක් තියෙනවා. අරටුව සහිත විශාල ගහක් තියෙනවා. මේ ගහේ පොත්ත සිඳින්නෙත් නැතුව එලය සිඳින්නෙත් නැතුව අරටුව විතරක් කපා ගන්නවා කියලා යම්කිසි කෙනෙක් කියනවා නම් නේතං ඨානං විච්ඡති කරන්න බැරි දෙයක් කියනවා. විශාල ගහක් තියෙන අරටුව සහිත ඒ ගහේ පොත්ත සිඳින්නෙත් නැතුව එලය සිඳින්නෙත් නැතුව අරටුව විතරක් මං කපා ගන්නවා කියලා යම්කිසි කෙනෙක් කියනවා නම් ඒක නේතං ඨානං විච්ඡති. ඒක කරන්න බෑ කියනවා. හරි? ඒක කරන්න බෑ. ඒව මේකෝ ආනන්දේ ඒ වගේ යෝ මග්ගෝ යා පටිපදා
පංචන්නං ඕරම්භාගයානං සංයෝජනං පහනාය තම් මග්ගං තම් පටිපදං අනාගම්ම පංචෝරම්භාගයානි සංයෝජනානි ඤස්සතිවා දක්ඛිතිවා පජහිස්සතිවා තින්නේ තණ්හානම් විච්ඡති. ආනන්දී වගේම ඕරම්භාගයේ සංයෝධනම පහ ප්‍රහාණය කරන යම් මාර්ගයක් තියෙනවද යම් ප්‍රතිපදාවක් තියෙනවද ඒ ප්‍රතිපදාවට නොපැමිණ ඕරම්භාගයේ සංයෝග ධර්ම ගැන අවබෝධයක් ලබා ගන්න හෝ දැක්මක් ලබා ගන්න හෝ ප්‍රහාණය කරන්න හෝ යම්කිසි කෙනෙක් පුළුවන් කියනවනේ ඒක නේතණ්ඨානම් විජ්ජති. ඒක සිදුවිය නොහැකි දෙයක්. එම් වෙන්න බෑ කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඊට පස්සේ යෝචකෝ ආනන්ද මග්ගෝ යා පටිපදා පංචන්නං ඕරම්භාගයානං සංයෝජනානම් පහනාය තම් මග්ගං තම් පටිපදං ආගම්ම පංචෝරම්භාගයාන සංයෝජනානි ඤස්සතිවා දක්ඛිතිවා පජහිස්සතිවාති ඨානමේතං විජ්ජති. ආනන්දය ඕරම්භාගයේ සංයෝග ධර්ම පහ ප්‍රහාණය කරන්න යම් මාර්ගයක් තියෙනවද යම් ප්‍රතිපදාවක් තියෙනවද ඒ මාර්ගයට ඒ ප්‍රතිපදාවට පැමිණිලා හරි ඒ මාර්ගයට ඒ ප්‍රතිපදාවට පැමිණිලා ඒ ඕරම්භාගයේ සංයෝග ධර්ම ගැන අවබෝධ කරගන්නවා දැක්මක් ඇති කරගන්නවා ප්‍රහාණය කරනවා කියලා යම්කිසි කෙනෙක් කියනවා නම් ඨානමේතං විජ්ජති. ඒක වෙන්න පුළුවන් කියනවා. ඒ ප්‍රතිපදාවට එන්න ඕනි. ආනන්දයක මේ වගේ මොකද්ද විශාල ගහක් තියෙනවා අරටුව සහිත ගහක් තියෙනවා. ඒ අරටුව සහිත ගහේ යම්කිසි කෙනෙක් කියනවා මේකේ මම පොත්ත සිඳලා එලෙයත් සිඳලා අරටුව කපා ගන්නවා කියලා. අන්න එක වෙන්න පුළුවන් කියනවා. හරි ඒක වෙන්න පුළුවන් කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සියතපි ආනන්ද ගංගා නදී පුරා උදකස්ස සමතිත්තිකා කාකපෙය්‍යා. ආනන්දය ගංගානම් නදිය ගංගානම් ගඟ සම්පූර්ණයෙන්ම කටමට්ටම පිරීලා උදකස්ස සමතිත්තිකා කාකපෙය්‍යා. ඒ ගංගානම් නදී ඉවුර ඉඳලා කාක්කෙකුට වතුර බොන්න පුළුවන් නදියෙන්. ඒ මට්ටමට ගංගානම් නදිය පිරීලා තියෙනවා. හරි ඒ කියන්නේ සම්පූර්ණයෙන් ගංගානම් ගඟ පිරීලා තියෙනවා කටමට්ටමට මෙනකම්. ඉවුරට මෙනකම් පිරීලා තියෙනවා. අත දුබ්බලකෝ පුරිසෝ ආගච්ඡෙය්‍ය. දුර්වල පුරුෂයෙක් මෙතෙන් එනවා. ඇවිල්ලා අහං ඉමිස්සා ගංගාය නදියා තිරියම් බාහය සෝතං චෙත්වා සොත්තිනා පාරං ගමිස්සාමීති. යා කියනවා මම මේ ගංගානම් නදියට බැහැලා අර දුර්වල පුරුෂයා කියනවා මම මේ ගංගානම් නදියට බැහැලා නදියා තිරියම් බාහය සෝතං චෙත්වා මගේ අත් දෙකින් මේ ගඟේ සැඩපහර දෙපැත්තට ඈඩ් කරලා හරි සෝතං චෙත්වා සොත්තිනා පාරං ගමිස්සාමීති මේ ගඟෙන් මම සුව පහසුවෙන් එතර වෙනවා කියලා. සෝන්න සක්කුණෙය්‍ය ගංගා නදියා තිරියම් බාහය සෝතං චෙත්වා සොත්තිනා පාරං ගන්තු. ආනන්දය ඒ දුර්වල මනුස්සයට ඒ ගංගානම් ගඟට බැහැලා ඒ සැඩපහර කපාගෙන සුව පහසුවෙන් එතෙරෙන්න බෑ කියනවා. ඇයි දුර්වලයි. මේ මිනිස්සයා දුර්වලයි දුර්වල මිනිස්සෙක්. එයාට බෑ කියනවා ඒ නදියෙන් එතෙර වෙන්න සුව පහසුවෙන්. ඒව මේකෝ ආනන්දේ වගේ. යස්ස කස්සචි සක්කාය නිරෝධාය ධම්මේ දේශීයමානී. ආනන්දේ යම්කිසි කෙනෙක් සක්කාය නිරෝධයේ පිණිස ධර්මයේ දේශනා කරන විට දේශීයමානී චිත්තන්න පක්ඛන්දති. සිත ඒකේ බැසගන්නේ නැත්තම්. සක්කාය නිරෝධයේ පිණිස ධර්මයේ දේශනා කරනකොට සිත ඒකේ බැසගන්න නැත්තම් මොකේද? ඒ ධර්මයේ. හරි? ඒ ධර්මයේ සිත බැසගන්න පක්ඛන්දති ඒක බැසගන්න නැත්තම් නප්පසීදති ඒක ප්‍රසාදයට පත් වෙන්නේ නැත්තම් ඒ ධර්මයේ කෙරෙහි සක්කාය නිරෝධයේ පිණිස ධර්මයේ දේශනා කරනකොට ඒ ගැන සතුටු වෙන්නේ නැත්තම් පහදින්නේ නැත්තම් ඒ ධර්මයේ ගැන නප්පසීදති න සම්තිට්ඨති ඒක පිහිටන්නේ නැත්තම් න විමුච්ඡති එයාට ඒක නිදහස් වෙන්න බෑ කියනවා. සක්කාය නිරෝධයේ පිණිස ධර්මයේ දේශනා කරනකොට ඒ ධර්මයේ සිත බැසගන්නේ නැත්තම්
ඒ ධර්මයට සිත පහදින් නැත්තම්, ඒ ධර්මයේ සිත පිහිටන් නැත්තම් එයාට ඒ සක්කාය නිරෝධය කරන්න බෑ කියන, නිරුද්ධ කරන්න බෑ කියනවා. සක්කාය නිරුද්ධ කරන්න බෑ කියනවා. සීයතාපිසු දුබ්බලකෝ පුරිසෝ ඒව මේති දට්ඨබ්බා. ඒක හරියට අර ගංගා නම් නදියට අර දුර්වල පුරුෂයා බැහැලා ඒ පුරුෂයාට අර ගංගා නම් නදියෙන් අත් දෙකෙන් තමන්ගේ අත් දෙකෙන් ඒ සැඩපහර කපාගෙන ඉතිරි වෙන්න බෑ වගේ. එයා දුර්වලයි. එයා දුර්වලයි. එහෙනම් සක්කාය නිරෝධය පිණිස ධර්මයේ දේශනා කරනකොට ඒ ධර්මයේ කෙරෙහි පහදින් නැත්තම් යම් කිසි කෙනෙකුගේ සිත සක්කාය නිරෝධයට ධර්මයේ දේශනා කරද්දී ඒක පහදින් නැත්තම්, ඒකේ බැසගන්න නැත්තම්, ඒකේ පිහිටන් නැත්තම් එයා කවුද? එයා දුර්වලෙක්. හරි. එයා දුර්වලෙක් කියනවා. එයාට බෑ කියනවා සක්කාය නිරුද්ධ කරලා දාන්න. සක්කාය නිරුද්ධ කරන්න බෑ කියනවා එයාට. බුදුරජාණන් දේශනා කරනවා සේයතාපි ආනන්ද ගංගා නදී පූරා උදකස්ස සමතිත්තිකා කාකපෙය්‍ය. ආනන්දය, ගංගා නම් නදී කට මට්ටමට, ඉවුර මට්ටමට වතුර පිරීලා තියෙනවා. කපුටෙකුටත් ඒ ඉවුරේ ඉඳලා වතුර බොන්න පුළුවන් මට්ටමට. අත බලවා පුරුෂෝ ආගච්ඡෙය්‍ය. බලවත් පුරුෂයෙක් මෙතෙන් එනවා. අහං ඉමස්සා ගංගාය නදියා තිරියම් බාහය සෝතං චිත්වා සොත්තිනා පාරං ගච්ඡාමීති. ඒ බලවත් පුරුෂයා කියනවා මම මේ ගංගා නම් නදියට බැහැලා මගේ අත් දෙකින් මේ සැඩපහර කපාගෙන සුවසේ මේ නදියෙන් එතර වෙනවා කියලා. කියනවද? සොත්තිනා පාරං සෝ සක්කුණෙය්‍ය ගංගාය නදියා තිරියම් බාහය සෝතං චිත්වා සොත්තිනා පාරං ගන්තුම්. ආනන්දේ ඒ බලවත් පුරුෂයාට පුළුවන් කියනවා අර ගංගා නම් නදියට බැහැලා තමන්ගේ අර බලවත් ශක්තිමත් අත් දෙකින්, බාහු දෙකින් අර සැඩපහර කපාගෙන ගඟෙන් එතර වෙන්න බලවත් පුරුෂයාට පුළුවන් කියනවා. ඇයි? එයා බලවත්. එයා ශක්තිමත්. එයා බලවත් කියනවා. ඒවමේකෝ ආනන්දේ ඒ වගේ. යස්ස කච්චසි සක්කාය නිරෝධාය ධම්මේ දේශී මානේ චිත්තම් පක්ඛන්දති පසීදති සන්තිට්ඨති විමුච්ඡති. ආනන්දය, ඒ වගේ සක්කාය නිරෝධයේ පිණිස ධර්මයේ දේශනා කරනකොට කෙනෙකුගේ සිත චිත්තම් පක්ඛන්දති, ඒකේ බැස ගන්නවා. මොකේද? ඒ ධර්මයේ. පසීදති, ඒ කෙරෙහි පහදිනවා. මොකක් කෙරෙහිද? සක්කාය නිරෝධය පිණිස දේශනා කරන ධර්මයේ කෙරෙහි පහදිනවා. සන්තිට්ඨති, ඒකේ පිහිටනවා. මොකේද? සක්කාය නිරෝධය පිණිස දේශනා කරන ධර්මයේ පිහිටනවා යාගේ සිත. විමුච්ඡති, ආන්‍යගේ පුළුවන් කියනවා සක්කාය නිරුද්ධ කළා දාන්න. ඒකෙන් නිදහස් වෙන්න. විමුච්ඡති, ඒකෙන් නිදහස් වෙන්න පුළුවන් කියනවා සක්කායෙන්. සේයතාපිසෝ බලවා පුරිසෝ ඒව මේතේ දට්ඨබ්බෝ. ආනන්දේ ඒකර ගංගා නම් නදියට බැහැලා අර බලවත් පුරුෂයා අර ඒ නදියෙන් එතෙර වෙනවා වගේ. ඒ වගේ පුළුවන් කියනවා යාට. එහෙනම් සක්කාය නිරෝධයේ පිණිස ධර්මයේ දේශනා කරනකොට සිත පහදින්නේ ඒ ධර්මයේ කෙරෙහි සිත පහදින්නේ කාගේද? බලවත් කෙනෙකුගේ. සක්කාය නිරෝධයේ පිණිස ධර්මයේ දේශනා කරනකොට ඒ ධර්මයේ බැසගන්නේ කවුද? ඒ ධර්මයේ බැසගන්නේ කවුද? බලවත් පුරුෂයෙක්. සක්කාය නිරෝධයේ පිණිස ධර්මයේ දේශනා කරනකොට ඒ ධර්මයේ සිත පිහිටන්නේ කාගේද? බලවත් පුරුෂයෙකුයි. එයාට පුළුවන් සක්කාය නිරුද්ධ කරන්න. එයාට පුළුවන් ඒ සක්කායෙන් නිදහස් වෙන්න. ඇයි? එයා බලවත් නිසා. එහෙනම් සක්කාය නිරෝධයට ධර්මයේ දේශනා කරනකොට ඒකේ පහදින්නේ හැම කෙනෙකුගේම සිත. සක්කාය නිරෝධයේ පිණිස ධර්මයේ දේශනා කරනකොට ඒකේ පිහිටන්නේ හැම කෙනෙකුගේම සිත. සක්කාය නිරෝධයේ පිණිස ධර්මයේ දේශනා කරනකොට ඒකේ බැසගන්නේ හැම කෙනෙකුගේම සිත. බැසගන්නේ කාගේ සිතද? බලවත් කෙනෙකුගේ. බලවත් කෙනෙකුගේ සිත බැසගන්නේ. අනිත් කට්ටිය දුර්වලයි. එයාලගේ සිත බැසගන්න මොකේද? ඔය නිකන් ආවට ගියාට කරන කතාවල. හරි. එහෙනම් ඔබ බලවත්ද ඔබ දුබලයිද කියලා
ඔය දුර්වලයිද බලවත්ද කියලා ඔබට මැනගන්න පුළුවනි. කොහොමද? සක්කාය නිරෝධය පිණිස ධර්මයේ දේශනා කරනකොට ඒ ධර්මයේ සිත පහදිනවා නම්, ඒ ධර්මයේ සිත පිහිටනවා නම්, ඒ ධර්මයේ සිත බැස ගන්නවා නම් ඔබ ප්‍රබලයි. ඔබ දුර්වලෙක් නෙවෙයි. සක්කාය නිරෝධය පිණිස ධර්මයේ දේශනා කරනකොට ඒ ධර්මයේ සිත බැසගන්නේ නැත්තම්, ඒ ධර්මයේ සිත පහදින්නේ නැත්තම්, ඒ ධර්මයේ සිත පිහිටන්නේ නැත්තම් ඔබ දුර්වලයි. දුර්වල කෙනා මොකද්ද කළ යුත්තේ? දුර්වල කෙනා කළ යුත්තේ ඒ දුර්වල බව දුරු කරගෙන ප්‍රබල බවට පත්වීමයි. හරි? දුර්වල බව නැති කරගෙන ප්‍රබල බවට පත්වීමයි. දුර්වල කෙනා හැමදාම දුර්වල දෙයට ඉන්න ඕනේ නැහැ. එයා ප්‍රබල වෙන්න ඕනි. ප්‍රබල කෙනා මොකද්ද කළ යුත්තේ? ප්‍රබල කෙනාට කරන්න දෙයක් තියෙනවා. අපි ඊළඟ දේශනාවේදී ඒ ප්‍රබල කෙනා කළ යුතු දේ මොකද්ද කියලා අපි ඉගෙන ගන්නවා. ඒ තමයි සක්කාය නිරුද්ධ කරන්න. මේ ඕරම් භාගයේ සංයෝග ධර්ම පහ නිරුද්ධ කරන්න, ඒ සංයෝග ධර්ම පහ ප්‍රහාණය කරන්න ප්‍රතිපදාව ගැන ඉගෙන ගන්නවා. ඕන්නේ ප්‍රතිපදාව ගැන ඉගෙන ගනිද්දී ඒකේ සිත පහදිනවා නම් ඔබ ප්‍රබලයි. ඒ ප්‍රතිපදාව ගැන ඉගෙන ගනිද්දී ඔබේ සිත එක බැස ගන්නවා නම්, ඒක පිහිටනවා නම් ඔබ ප්‍රබලයි. ඒක පිහිටන්නේ නැත්නම්, ඒකෙන් සතුටු වෙන්නේ නැත්නම්, ඒක පහදින්නේ නැත්නම් ඔබ දුර්වලයි. හැමදාම මේ දුර්වල තත්ත්වෙ ඉන්න එපා. ඇයි? ඔබ ප්‍රබල විය යුතුයි. ඇයි? මේ ගෞතම බුද්ධ ශාසනය අපිට මුණ ගැහිලා, මේ භාග්‍යවතුන් වහන්සේ වදාළ පිරිසිදු ධර්මය අපිට මුණ ගැහිලා නේ, අපිට එන්නේ මේ ධර්මයෙන් ප්‍රතිඵල ගන්න ඕනේ. ගන්න නම් ඒ සුදුසු තත්ත්වයට ඔබ පත් වෙන්න ඕනි. ඒ සුදුසු තත්ත්වයට පත් වෙන්න ඔබ අප හැමදෙනාට තුනුරුවන්ගේ ආශිර්වාදයේ සැලසේවා. සාදු සාදු සාදු. පින්වත්නි, අද විදර්ශනා ධර්මදේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ කඩුවෙල මාළඹේ මහමෙවුනාව භාවනා අසපුවලට සම්බන්ධ ධර්මදාන කල්යාණ මිත්‍රයෝ පිරිසක් විසින්. ප්‍රධාන අරමුණ බවට පත් වෙලා තිබෙන්නේ දායකත්ව දරුව පින්වතුන්ට පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය සහ නිරතුරුවම කල්යාණ මිත්‍ර ඇසුර ලැබීම පිණිසත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධය පිණිසත් මේ පින උපකාර වේවා කියන ඒ අරමුණේ අදහස ඇතුව තමයි මේ පින්වතුන් මේ උතුම් දේශනාවට දායකත්වයේ දරලා තියෙන්නේ. ඉතින් මේ පින්වතුන් මේ දේශනාවට දායකත්වයේ දරලා ධර්ම දානමය පින රැස් කරගත්තා. මම මේ උතුම් දේශනාව ඔබට කියා දීලා ධර්ම දේශනාමය පින රැස් කරගත්තා. ඔබ සියලු දෙනා ධර්ම ශ්‍රවණමය පින රැස් කරගත්තා. මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරලා. ඉතින් අපි හැමදෙනාම මේ රැස් කරගත්තු සීල පුණ්‍ය ධර්මයන් පින් කැමති සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය ආශීර්වාද වඩ වඩා වර්ධනය කරගනිත්වා. දෙවියන්ටද ධර්ම අවබෝධයේ පිණිස මේ පින උපකාර වෙත්වා. මේ රැස් කරගත්තු පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. මේ ගෞතම බුදුසසුනේ මුතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. ඒ වගේම රැස් කරගත්තු සීල පුණ්‍ය ධර්මයන් දායකත්ව දරූ සීලුම පින්වතුන්ගේ නමින්, නන් අයුරින් උදව් උපකාර කළ සීල පින්වතුන්ගේ නමින්, අනන්ත සසර පුරාවට මිය පරලෝකයේ සීලුම ඥාතිත මිත්‍රාදීන්ට අනුමෝදන් වෙත්වා. ඒ මිය පරලෝකයේ ඥාතීන්ගේ පරලෝක ජීවිත සූපත් වෙත්වා, සැපවත් වෙත්වා. සංසාර දුකින් අත් මිදෙන්න මේ පින උපකාර වෙත්වා. දරුවෙකු ලැබීමට සිටින සත්මා පියති සමරසිංහ දියණියට නිදුක් නිරෝගී සුවපත් භාවය සහ සුවසේ දරුවා බිහි කිරීමට මේ සියලු පින් උපකාර වේවා කියලා සඳහන් කරලා තිබෙනවා. ඒ වගේම 2021 මාර්තු මාස 23 වෙනි දින උපන්දිනය සමරන නිපුන් අබේකෝන් පුතණුවන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරනවා. අසනීප තත්ත්වයෙන් පසුවන ලලිතා සිරිවර්ධන මෑණියන්ට සහ මාලනී පීරිස් මෑණියන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. කොරෝනා වෛරසය හේතුවෙන් රෝගාතුරව සිටින ලංකාවාසී ලෝවාසී සියලු දෙනාට ඉක්මනින් නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරනවා.
දායකත්ව දරුව පින්වතුන්ට එම පවුල්වල සියලු පින්වතුන්ට නන් අයුරින් උදව් උපකාර කළ සියලු පින්වතුන්ට උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධය පිණිස මේ පින උපකාර වෙත්වා කියලා සඳහන් කරලා තිබෙනවා. මහමෙවුනා වාසී සියලු පින්වත් ස්වාමින්වහන්සේලා ඇතුළු සියලුම පින්වත් ස්වාමින්වහන්සේලාටත් අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂක සියලු දූ පුතුන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් කරනවා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජිකාවන් සියලුම දෙනාටත් ඔබ අප හැමදෙනාගේ ගුරුවර දෙමාපිය ඥාතිහිත මිත්‍රාදීන් සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසෙත්වා. මේ ගෞතම බුදුසසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. හැමදෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.